12:45 මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය ඉනෝකා බ්‍රෝහිය, ප්‍රකාශය ගයන් කෞශල් ජයවීර. 73 වෙනි ජාතික නිදහස් දිනය අභිමානවත්ව සැමරේ. රටේ ඒකීය බව, භෞමික අඛණ්ඩතාව සහ ස්වෛරීත්වය ආරක්ෂා කිරීමට දුන් ප්‍රතිඥාව සුරකින බවට ජනපති සහතික වෙයි. විචාර බුද්ධියෙන් කටයුතු කරන ලෙස එතුමා සමස්ත ජනතාවගෙන් ඉල්ලයි. කොවිඩ් වසංගතය හමුවේ රටේ සංවර්ධනය ඉදිරියට. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සෑම පාර්ශවයකටම එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව ජනාධිපතිතුමා පවසයි. රැඳවියන් 146 දෙනෙකුට ජනපති විශේෂ සමාව. මේ මාසයේදී උපාධිධාරීන් 14,000ක් රාජ්‍ය සේවයට. පුද්ගලයන් 1,21,000ක් නිරෝධායනේ. මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණය අසාර්ථක බවට පිළිගන්නයි එක්සත් ජාතීන්ගේ මහලේකම් ලෝක ප්‍රජාවගෙන් ඉල්ලයි. අනාගත පරපුර වෙනුවෙන් දිනු නිදහස සුරක්ෂිත කරමින් රටේ ඒකීය බව, භෞමික අඛණ්ඩතාව සහ ස්වෛරීත්වය ආරක්ෂා කිරීමට රාජ්‍ය නායකයා වශයෙන් ලබා දී ඇති ප්‍රතිඥාව සෑම විටම සුරකින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි. ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස සෑම පුරවැසියෙකුටම සමාන අයිතියක් හිමි වේ. වාර්ගික හෝ ආගමික හේතුන් මත පුරවැසියන් බෙදාවෙන් කිරීමේ උත්සාහයන් ප්‍රතික්ෂේප කරන බව ජනාධිපතිතුමා පැවසුවේ 73 වෙනි ජාතික නිදහස් දින ජාති අමතමිනි. සියලු පුරවැසියන්ගේ අයිතිවාසිකම් හා මානව හිමිකම් ආරක්ෂා කරන එක නීතියක් රටේ ක්‍රියාත්මක විය යුතු යන ප්‍රතිපත්තියේ සිටමින් කටයුතු කරන බව එතුමා අවධාරණය කරයි. තමා සෑම විටම සිංහල බෞද්ධ නායකයෙකු බව ප්‍රකාශ කිරීමට කිසිවිටකත් මැලි නොවන බව පැවසූ ජනාධිපතිතුමා බෞද්ධ ඉගැන්වීම් වලට අනුව රට පාලනය කරන බව අවධාරණය කළේය. සෑම ජාතියකටම නිසි ගරුත්වය ලබා දෙන අවිහිංසාවාදී බෞද්ධ දර්ශනය තුළ රටේ සියලු පුරවැසියන්ට පවතින නීති රාමුව යටතේ එක හා සමානව නිදහස භුක්ති විඳීමේ අයිතිය ලැබේ. දේශීයත්වය අගයන රටේ ස්වෛරීත්වය සුරකින ජාතික නායකත්වයකට එරෙහිව ජාතිද්‍රෝහී බලවේග එක්ව කඳවුරු බැඳ ගැනීම හා එම අරමුණු ඉටු කර ගැනීම සඳහා දෙස් විදෙස් බලවේගවල සහාය පැතීම සෑම විටම සිදුවෙයි. ඒ සඳහා ඉතා සූක්ෂම ලෙස විවිධ අසත්‍ය ප්‍රචාර ගෙන යමින් ජනතාව නොමග යැවීමට ඔවුහු ක්‍රියා කරති. එබැවින් සෑම විටම විචාර බුද්ධියෙන් කටයුතු කරන ලෙස තමා රටේ සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටින බව ජනාධිපතිතුමා පැවසිය. කරුණු විමසා බලා සත්‍ය හඳුනාගෙන තීන්දුව తీරන ගන්නේ නම් කිසිවෙකුට ජනතාව නොමග යැවිය නොහැකි බව රාජපක්ෂ මැතිතුමා පෙන්වා දුන්නේය. ජනතාව වත්මන් රජයට වරම් ලබා දී තිබෙන්නේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය ක්‍රියාවට නැංවීමටයි. නීති ආධිපත්‍යයට සෑම විටම ගරු කරන බවද එතුමා පැවසීය. වාර්ගික හෝ ආගමික හේතුන් මත පුරවැසියන් බෙදා වෙන් කිරීමේ උත්සාහයන් අපි ප්‍රතික්ෂේප කරනවා. සියලු පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් හා මානව හිමිකම් ආරක්ෂා කරන අතර අපේ රටේ ක්‍රියාත්මක විය යුත්තේ එක නීතියක් යන ප්‍රතිපත්තිය වෙනුවෙන් අපි හැම විටම පෙනී සිටිනවා. ජනතාවගේ විශේෂ අවධානයට ලක්වී ඇති පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරය, මහ බැංකු වංචා වැනි අපරාධ සම්බන්ධයෙන් කඩිනමින් පියවර ගන්නා ලෙසට මම නීතිපති දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබෙනවා. පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට පත් කරන ලද ජනාධිපති කොමිෂන් සභාවේ අවසාන වාර්තාව මට දැන් ලැබී තිබෙනවා. එහි නිර්දේශ ක්‍රියාත්මක කිරීමට මා කටයුතු යොදා තිබෙනවා. ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ නිර්දේශද සැලකිල්ලට ගනිමින් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සෑම පාර්ශ්වයකටම එරෙහිව පියවර ගැනීමට කටයුතු කරනු ලබනවා. මේ මහා අපරාධය සැලසුම් කළ හා එයට අනුබල දුන් වගකිව යුත්තන්ට නීතියට මුහුණ නොදී ගැලවී යන්නට අපි ඉඩ දෙන්නේ නැහැ. ඒ වගේම අන්තවාදයට නැවත මේ රට තුළ හිස ඔසවන්නවටත් අපි ඉඩ දෙන්නේ නැහැ.
කොවිඩ් වසංගතය හමුවේ සමස්ත ලෝකයේම අර්බුදයකට ලක්ව සිටින මෙම අවස්ථාවේ ශ්‍රී ලංකාවටද අභියෝග රසකට මුහුණ දීමට සිදුව තිබේ. එම ගෝලීය අර්බුදය හමුවේ සෑම රටක්ම පාහේ ඉගෙනගත් වැදගත් පාඩමක් වූයේ ශක්තිමත් දේශීය නිෂ්පාදකයන් පිරිසගේ අවශ්‍යතාවයයි ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. ආහාර සුරක්ෂිතභාවය සහ ස්වයංපෝෂිත බව තහවුරු කර ගැනීමට දේශීය කර්මාන්ත යලි නගා සිටිය යුතු යන අපගේ ප්‍රතිපත්තියේ කාලෝචිත බව හා නිවැරදි බව මනාව පැහැදිලි වෙන බව එතුමා අවධාරණය කළේය. සමස්ත ලෝකයේම අකර්මණ්‍ය කළ කොවිඩ් වසංගතයට මුහුණ දෙමින් වසරක් වැනි කෙටි කාලයකදී විශාල වැඩ කොටසක් ඉටු කළ බව අමතක නොකරන ලෙස තමා රටේ බුද්ධිමත් ජනතාවගේ ඉල්ලා සිටින බවද එතුමා පැවසීය. ජාතික ආර්ථිකය ශක්තිමත් කරන්නට කටයුතු කරන අතරම විදේශ ආයෝජන ලංකාවට ගෙනීමේදී තිබෙන බාධා ඉවත් කිරීම සඳහා අපි කටයුතු කරනවා. රටේ ආර්ථික මර්මස්ථාන විදේශිකයන්ට විකුණන්නේ නැත යන ප්‍රතිපත්තිය නොවෙනස්ව පවතින අතර ලංකාවට විදේශ ආයෝජකයන් ගෙන්වා ගැනීමට බාධා කිරීම සඳහා විවිධ ව්‍යාපෘතීන් සම්බන්ධයෙන් වැරදි අර්ථකථනයන් ඉදිරිපත් කරන්නන්ගේ දේශපාලන යටි අරමුණු බහුතර ජනතා විචාර බුද්ධියෙන් විමසා බලනු ඇතැයි අපි විශ්වාස කරනවා. අපේ රටේ ජනතාව මෙන්ම දේශීය හා විදේශීය ව්‍යාපාරවලට බලපාන යල් පැනගිය නීති රීති හා රෙගුලාසි වෙනස් කිරීමටත් ඒවා යාවත් කාලීන කිරීමටත් මම දැන් විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවා තිබෙනවා. රටේ ඉදිරි ආර්ථික සංවර්ධන ක්‍රියාවලියට මේ කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම විශාල පිටුවහලක් වෙනු ඇතයි අපි බලාපොරොත්තු වෙනවා. 21 වන සියවස සැලකෙන්නේ දැනුම් කේන්ද්‍රීය ශතවර්ෂය ලෙසයි. දැනුමින් හා නිපුණතාවයන්ගෙන් පරිපූර්ණ අනාගත පරපුරක් බිහි කිරීම සඳහා අධ්‍යාපන ශාස්ත්‍රයේ ප්‍රතිසංස්කරණ අවශ්‍යතා සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය තුල පෙන්වා දී තිබෙනවා. ඒ අනුව ඉදිරි වසර කිහිපය තුල අධ්‍යාපන ශාස්ත්‍රයේ සැලකිය යුතු ගුණාත්මක ප්‍රගතියක් අත්කර ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා. නිදහස ලබා ගත වූ 73 වසරක කාලයේදී ජාතියක් ලෙස බොහෝ අභියෝගවලට මුහුණ දීමට සිදුවිය. ජාතික ආරක්ෂාව තහවුරු කළ යුතුය. රටේ ජීවත් වන විවිධ ජන කොටස් අතර සැබෑ සංහිඳියාව ඇති කිරීම මෙන්ම දුප්පත්කම මුළුමනින් තුරන් කොට ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගා රටට තිරසර සංවර්ධනයක් ඇති කිරීමේ අභියෝගය රට හමුවේ පවතී. රටට නිදහස දිනා ගැනීමට කැපවීම කළ විවිධ ජන කොටස්වල නායකයන්ට ගෞරවය පිරිනැමූ ජනාධිපතිතුමා ජාතියේ නිදහස ස්වෛරීත්වය වෙනුවෙන් දිවිපිදූ සහ විවිධ කැපකිරීම් කළ රණවිරුවන්ද මෙහිදී කෘතවේදීත්වයෙන් සිහිපත් කළේය. 73 වෙනි නිදහස් සැමරුම නිමිත්තෙන් සර්වාගමික වතාවත් අද පෙරවරුවේ පැවැත්වින. බෞද්ධ ආගමික වතාවත් නාරාහෙන්පිට අභයාරාම විහාරස්ථානයේදී පූජ්‍ය මොරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් පැවැත්වින. බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන සහ බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල් සුනන්ද කාර්යපෙරුම යන මහත්වරු ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්වූහ. එහිදී අනුශාසනාවක් කළ පූජ්‍ය මුරුතෙට්ටුවේ ආනන්ද ස්වාමින් වහන්සේ අපට ජාතික නිදහස හිමි වුණත් ආර්ථික නිදහසක් පිළිබඳව මම හිතන අපට හිතන්න වෙලා තිබෙනවා රටේ ජනතාව 1947 ලබාගත් මේ නිදහස් සමරුව අපි අර්ථවත් කිරීමෙන් මේක අනුස්මරණය කරගෙන ආවත් ටිකෙන් ටික අපේ ආර්ථික නිදහස පිළිබඳව මම හිතනකොට බලන් සිද්ධ වෙච්ච යුගයක් වෙන එකයි මේ අවස්ථාවේ සිහිපත් කරන්නට ඕනේ. එම අවස්ථාවට එක්වූ මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස ස්වාමින් වහන්සේ රටට එල්ල වී ඇති ජාත්‍යන්තර චෝදනා ප්‍රතික්ෂේප කරන බව පැවසූහ. 30ක යෝජනාවට එකඟ වුණ අපේ පහුගිය ආණ්ඩුව රණවිරුවන්ගේ ඒ ඓතිහාසික කාර්යභාරය හැල්ලුවට ලක් කළා. ඒ අපි හෙලා දකින්න ඕනේ. එපමණක් නෙමෙයි 30ක යෝජනාවට ප්‍රතිපක්ෂ වෙන අපි තවත් යෝජනා වලියකින් අපි යුද අපරාධ කරාය කියන තැනට කිසි විටකත් පිළිගත නොයුතුයි. ඒස අපි ආණ්ඩුවට බොහොම ආදරෙන් කියනවා. අර කවුන්ටර් ප්‍රොපෝසල් එකක් හැටියට ඔවුන් කියන දේට එකඟ වෙලා අපේ රටේ ස්වාධීනත්වයේ පාවා නොදී ඒ වෙනුවට අපේ රජයේ කළ යුතු වන්නේ ස්වභාවික යුක්තිය ඉල්ලා සිටීම නැචරල් ජස්ටිස් තමන් කළ දේ කුමක්ද කියන එක පිළිබඳව වුන්ට පැහැදිලි කරන්න. හින්දු ආගමික වතාවත් බම්බලපිටිය නව කදිරේෂන් කෝවිලේදී පැවැත්වින. අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා ඇතුළු පිරිසක් ඊට සහභාගී වූහ.
එහිදී අමාත්‍යවරයා නිදහස් දිනය වෙනුවෙන් සුබ පැතුම් මෙක් කරමින් ප්‍රකාශ කළේ වත්මන් රජය සියලු ආගම් සහ ජන කොටස් වලට එක හා සමානව සලකන බවයි. ඉස්ලාම් ආගමික වතාවත් කොළඹ 4 නිමල් පාර මජිමායිල් කහිරාන් ජුමා දේවස්ථානයේදී පැවැත්වින. අධිකරණ අමාත්‍ය අලි සබ්රි ආණ්ඩුකාර ඒ.ජේ. මුසාමීල් යන මහත්වරු ඇතුළු පිරිසක් එම අවස්ථාවට සහභාගී වූහ. එහිදී අධිකරණ අමාත්‍යවරයා සඳහන් කළේ දෙස් විදෙස් වශයෙන් රට මුහුණ දෙන අභියෝග ජයගත හැකි රටේ සියලු ජනතාව එක්ව කටයුතු කිරීමෙන් පමණක් බවයි. සියලු ශ්‍රී ලාංකිකයන් එක්ව කටයුතු කළ නිසා රටට නිදහස දිනා ගැනීමට හැකි වූ බව ඔහු පැවසිය. කතෝලික ආගමික වතාවත් බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දෙව්මැදුරේදී කොළඹ අගරදුගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වින. එහිදී අනුශාසනාවක් කළ අගරදුගුරු හිමිපාණු අපේ මව්බිම ලෝක බලවතුන්ගේ කෙලිබිමක් බවට පත් කර ගැනීමට ඇතෙමුන් මාන බලමින් සිටින බව පැවසූහ. එබැවින් ජාති භාෂා ආගම් මත බෙදී නොසිට එක්ව කටයුතු කළ යුතු බව උන්වහන්සේ අවධාරණය කළහ. අන්තවාදයට අතවනමින් අපි කටයුතු කරනවා නම් අපේ රට තුළ විවිධ මතභේද ඇති වෙනවා නොඅනුමානයි. 2019 අප්‍රේල් මාසේ 21 වෙනිදා මේ රටේ සිදුවෙච්ච මේ මහා ව්‍යසනය අපේ සිතට මේ අවස්ථාවේදී මතක් වෙනවා. වසර 30ක පමණ විශාල යුද්ධයකින් පස්සේ රට ආපහු ගොඩනගන්නට පටන් ගත්තත් ඒ ගොඩනැගීම නැවත වරක් ભેදයකට හරවන්නට කටයුතු කළේ කවුද? එවැනි තත්වයන් නැවත නැවතත් ඇති කරන්නට අපි කටයුතු කරනවාද? මෙම බෝම්බ ප්‍රහාරයේ පිටුපස තියෙන සියලුම බලවේග මොනවද කියලා හඳුන්වාගෙන ඒ බලවේග නැති කරන්නට ධෛර්යවන්තව කටයුතු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ රටේ ආත්මාර්ථකාමීත්වය බැහැර කරන්න, ආත්මාර්ථකාමීත්වයේ වෙනුවට පරාර්ථකාමීත්වයෙන් පිරුණු සමාජ ක්‍රමයක් ඇති කරන්න කටයුතු කරන්න කියලා අපි ස්වාමින් වහන්සේට මේ අවස්ථාවේදී කන්නලව් කරනවා. නිදහස් දින සමරුලෙල වෙනුවෙන් ක්‍රිස්තියානි දේව මෙහෙය කොළඹ 6 මුව පාර මෙතෝදිස්ත දේවස්ථානයේදී අද පෙරහුරුවේ පැවැත්වින. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. හැත්තේ තුන්වෙනි නිදහස් දිනය වෙනුවෙන් මහනුවර මහනගර සභාව සංවිධානය කළ නිදහස් සමරුව මහනුවර ඓතිහාසික මහමළුවේ ඉදිකර ඇති මෙරට දිවංගත ප්‍රථමාග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී.එස්. සේනානායක පිළිරුව අභියසදී අද පෙරහුරුවේ පැවැත්වින. මහනුවර නගරාධිපති කේසර සේනානායක මහතා පිළිරුවට පුෂ්පෝපහාර දැක්විය. ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්වූහ. නිදහස් දිනය වෙනුවෙන් බන්ධනාගාර රැඳවියෝ 146 දෙනෙක් නිදහස් කෙරෙති. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මෙම රැඳවියන්ට විශේෂ ජනාධිපති සමාව ලබා දී ඇත. අද නිදහස් කෙරෙන බන්ධනාගාර රැඳවියන් PCR පරීක්ෂණවලට ලක් කර ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ පිළිබඳ අදහස් දක්වන බන්ධනාගාර කොමසාරිස් පාලන හා මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා. ඒ අනුව බන්ධනාගාරගත ස්ථිවයිනේ සියලු බන්ධනාගාරවලින් සිරකරුවන් 146 දෙනෙකුට නිදහස ලැබුණා. සිර දඬුවම කාලයෙන් එක් වසරක් ගෙවී තිබෙනවා නම් ඔහුට මාසක සිර දඬුවම් කාලයකට අඩු වෙනවා. මාසක සිර සමාවක් ලැබෙනවා. ඒ වගේම තරුණ වර්ධකවන්ගේ අභ්‍යාස විද්‍යාලයේ සිටින රැඳවියන්ට අභ්‍යාස විද්‍යාලය ගත කරලා තියෙන වසර අඩක් ගත කරලා තියෙපනම් ඔහුට නිදහස හම්බ වෙනවා. ඔහුගේ දඬුවම් කාලයෙන් අඩක්. ඒ වගේම වසර 50ට වැඩි සිර දඬුවම් නියම කර ඇති සිරකරුවන්ට වසර 25ක් බන්ධනාගාරය ගත කරලා තියෙනවා නම් ඔහුට නිදහස ලැබෙනවා. වයස අවුරුදු 65ට වැඩි සිරකරුවන් ඔහුගේ දඬුවමෙන් භාගයක් ගත කර තිබෙනවා නම් ඔවුන්ට නිදහස ලැබෙනවා. අන්තිම වශයෙන් බන්ධනාගාර ගත කර ඇති සියලුම ගඩ සඳහා බන්ධනාගාර ගත කරලා තියෙන සිරකරුවන් හට සියලුම දෙනාටම සමාව ලැබෙනවා. හැබැයි මේ 146 දෙනා PCR පරීක්ෂණ වලට භාජනය කරලා කොයි ආසාදිත නොවේ නම් පමණක් බන්ධනාගාරයෙන් නිදහස් කිරීමට අවශ්‍ය කටයුතු ඉවර ගන්නවා. ඒ වගේම කොයි ආසාදිත නම් ඔවුන් නිරෝධායන ක්‍රියාමාර්ග යොමු කරලා නිදහස් කිරීමට අවශ්‍ය ඉවර ගන්නවා. පවුල් 40500ක පුද්ගලයන් 1,21,000ක් නිරෝධායනය වෙමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. නිරෝධායන මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක කෙරේ.
අද උදෑසන 6න් අවසන් වූ පැය 24 තුළ මුහුණු ආවරණ නොමැතිව සිටි පුද්ගලයන් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එම නීතිය කඩ කළ පුද්ගලයන් 2981 දෙනෙකු මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇත. ඉන්දියාවේදී පසුගියද අත්අඩංගුවට ගත් අපරාධ රැසකට සම්බන්ධ කිඹුලායලේ ගුණා නැමැත්තා දෙවෙනිට ගෙන්වා ගැනීම සඳහා අන්තර්ජාතික පොලිසිය සහ රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් කටයුතු කෙරේ. මෙරට තුළ විවිධ අපරාධ සිදු කළ විදෙස් රටවලට පලා ගිය සැකකරුවන් 129 දෙනෙකු රතු නිවේදන නිකුත් කර ඇතැයි අජිත් රෝහණ මහතා පවසයි. වෙනත් අපරාධ සඳහා අවශ්‍ය කරන පුද්ගලයන් 87 දෙනෙකු සම්බන්ධයෙන් අන්තර්ජාතික පොලිසිය නිල් නිවේදන නිකුත් කර තිබේ. විශේෂයෙන්ම රතු නිවේදන නිකුත් කර ඇති 129 දෙනා අතරින් 40 දෙනෙකු පමණම මේ රටේ සිදු විවිධ වංචා වැනි අපරාධ සඳහා අවශ්‍ය කරන පුද්ගලයන්, එවැගේම පුද්ගලයන් 24 දෙනෙකු මේ රටේ සිදු වෙනත් අපරාධ සඳහා අවශ්‍ය කරන පුද්ගලයන්. මේ පුද්ගලයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය ඉන්ටර්පෝල් ශාඛාව නිරන්තරයෙන් විමසිල්ලෙන් පසු වෙනවා. එවැගේම ඔවුන් මේ රටට ගෙන්වා ගැනීම සඳහා අදාළ උදාර්පණ නීතින් යටතේ මෙන්ම අන්තර්ජාතික රටවල් අතර ඇති අන්‍යෝන්‍ය ගිවිසුම් යටතේ කටයුතු කෙරෙමින් පවතිනවා. යම් කෙනෙක් මේ රටේ අපරාධයක් සිදු කළ වෙනත් රටකට පලා ගියහොත් මේ ආකාරයට රතු නිවේදන ලබාගෙන ඒ අය සම්බන්ධයෙන් කටයුතු කිරීමේ හැකියාවක් පවතිනවා. මේළඟට ප්‍රමුඛ පුවත. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙනෙන්නේ සිද්ධාලේප ලක්වියාව. මේ මාස අවසන් වන විට උපාධිධාරීන් 14000ක් රාජ්‍ය සේවයට අන්තර්ග්‍රහණය කර ගන්නා බව රාජ්‍ය සේවා පළාත් සභා සහ පළාත් පාලන ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි. ඉකුත් රාජ්‍ය 2019 වසරේදී බඳවාගත් අභ්‍යාසලාභී උපාධිධාරීන් මේ යටතේ රාජ්‍ය සේවයට අන්තර්ග්‍රහණය කිරීමට පියවර ගනිමින් සිටින බව අමාත්‍යවරයා සඳහන් කරයි. උපාධිධාරීන්ගේ බඳවා ගැනීම සම්බන්ධයෙන් අමාත්‍යංශයේ නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව ඔහු මේ බව කීවේය. අමාත්‍යංශයේ ලේකම්වරයාගේ අධීක්ෂණය යටතේ එම කටයුතු කඩිනමින් සිදු කිරීමට නියමිතයි. ජනවාරි 1 වෙනිදා පත්වීම් දිනය ලෙස සලකා මෙම පත්වීම් ලබා දීමට අමාත්‍යංශය තීරණය කර තිබේ. එබැවින් අවස්ථාවාදී දේශපාලන කල්ලිවල අසත්‍ය ප්‍රචාරවලට හසු නොවන ලෙස අමාත්‍යවරයා උපාධිධාරීන්ගෙන් ඉල්ලා සිටියේය. කොවිඩ් වසංගතය මෙම ක්‍රියාවලිය අවසන් කිරීමට බාධාවක් වූ බවත් එකී ප්‍රමාදය අභ්‍යාසලාභීන්ට බල නොපාන පරිදි කටයුතු කරන බවද හෙතෙම කීවේය. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්වියාව. ශක්ති හඬ අවධානය පිණිසයි. කොළඹ පුත්තලම A4 මහාමාර්ගය හරහා පිහිටි මේගමුව ගල්කන්ද දුම්රිය හරස් මාර්ගය කුරණ මේගමුව අතර ද්විත්ව දුම්රිය මාර්ගයේ ඉදිකිරීම සඳහා ලබන සෙනසුරාදා පෙරවරු 8 සිට ඉරිදා රාත්‍රී 8 දක්වා වාහන ගමනාගමනය සඳහා සම්පූර්ණයෙන් වසා තබන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. මෙම කාල සීමාවේදී ඇතිවිය හැකි රථ වාහන තදබදය මගහරවා ගැනීමට විකල්ප මාර්ග යොදා ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී. ලෝක ප්‍රවෘත්ති අනුග්‍රහය පීපල්ස් ලීසින් ලීසින් විප්ලවයට ඔබත් එක්වන්න. කිසිදින නොලැබෙන අසම ලීසින් වාරික සමගින් අවම පොලියකට විස්තර දැනගන්න ළඟම පීපල්ස් ලීසින් ශාඛාවකට පිවිසෙන්න. නැත්නම් කතා කරන්න 0112 206 300. පීපල්ස් ලීසින් විශ්වාසයේ ප්‍රමුඛයා. මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණය අසාර්ථක බවට පිළිගන්නා ලෙස එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටරෙස් මහතා ලෝක ප්‍රජාවගෙන් ඉල්ලීමක් කරයි. ඔහු පෙන්වා දෙන්නේ එරට පැවති මහමැතිවරණය ආපසු හැලවීමට ගනු ලබන උත්සාහය පිළිගත නොහැකි බවයි. කුමන්ත්‍රණය සිදු කළ හමුදා නායකයන් රට පාලනය කිරීමේ ක්‍රමවේදය මෙය නොමන බවට අවබෝධ කරගත යුතු බව හෙතෙම සඳහන් කරයි. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය මියන්මාරයේ වත්මන් තත්ත්වය පිළිබඳ සාකච්ඡා කළද හමුදා කුමන්ත්‍රණ හෙලා දකිමින් ප්‍රකාශයක් නිකුත් කිරීමට චීනය මෙතෙක් ක්‍රියා කර නැත. හමුදා කුමන්ත්‍රණයකින් මියන්මාරයේ බලය අත්පත් කර ගැනීමෙන් පසු ප්‍රජාතන්ත්‍රවාදීව තේරීපත් වී සිටි නායිකා අවුන් සාන් සූකී මහත්මිය අත්අඩංගුවට ගැනිණ. මෙවැනි විට සූකී මහත්මියට විරුද්ධව එරට පොලිසිය චෝදනා රැසක් ගොනු කර තිබේ.
ගෝල්ඩන් ග්ලෝබ් සම්මානුරලේදී හොඳම චිත්‍රපට අධ්‍යක්ෂණය සඳහා කාන්තාවන් 30 දෙනෙකු නම් කර තිබේ. වසරක් තුළදී එක් කාන්තාවකට වඩා වැඩි පිරිසක් නම් කළ පළමු අවස්ථාව මෙයයි. ගෝල්ඩන් ග්ලෝබ්ස් වසර 77ක ඉතිහාසයේ මේ දක්වා කාන්තාවන් 5 දෙනෙකු පමණක් මෙම සම්මාන උළෙලට නම් කර තිබේ. රෙජිනා කිංස්න්, ක්ලොවි සාවෝ සහ එමරල් ෆර්නිල් මෙවර නම් කර ඇති කාන්තා අධ්‍යක්ෂවරියෝ වෙති. People's Leasing ලීසින් විප්ලවයට ඔබත් එක්වන්න. කිසිදින නොලැබෙන අසමසම ලීසින් වාරික සමගින් අවම පොලියකට විස්තර දැනගන්න ළඟම People's Leasing ශාඛාවකට පිවිසෙන්න. නැත්නම් කතා කරන්න 0112 206 300. People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. සංවර්ධනයට මාවතක්. ඇසිදිසි සංවර්ධන පෙරමග. බලයේ ශක්තිය වේ. බල ශක්තිය සෑම කර්මාන්තයකටම මෙන්ම සියලුම දෙනාට අත්‍යවශ්‍යයි. මෙරට ඛනිජ සම්පතක් ලෙස ලබා ගැනීමට බලාපොරොත්තු වන ඉන්ධන මෙතෙක් ආනයනය කරනු ලැබේ. ඉන්ධන යනු අපට සෑම කර්තව්‍යයක් සඳහාම අත්‍යවශ්‍ය වූවකි. එය අරපිරිමැස්මෙන් භාවිත කිරීමෙන් ආනයන වියදම් අඩු කරගත හැකිය. එවන් තත්ත්වයක් යටතේ ආනයන කරනු ලැබූ ඉන්ධන නිසි ලෙස බා ගැනීම මෙන්ම ගබඩා කර ගැනීමද වැදගත්ය. මේ ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ සභාපති මොහමඩ් උවේස් මොහමඩ් මහතා. ලංකාවට තෙල් ආනයනය කරනකොට ඒ තෙල් බාගන්නේ මුතුරාජවල පර්යන්තයට සහ කොළොන්නා පර්යන්තයට. එෙහිදී මුතුරාජවල පර්යන්තය මුහුද මැද පාවෙන බෝයාවෙන් තමයි නැව කනෙක්ට් කරලා තෙල් ගේන්නේ. අවුරුදු 5කට සැරයක් මේ බෝයාවක සම්පූර්ණ අලුත් වැඩියාවකට ආ යුතුයි. මේ අවුරුදු 10ක් 11ක් වෙනකම් මේක අලුත් වැඩියා කරලා තිබුණ නැහැ. අවදානමක් අරගෙන අපි මේ බෝයාව අලුත් වැඩියා කිරීමට යොමු වුණා. මේ අවස්ථාවේ කිව්වා අලුත් වැඩියා කරලා යොදවා ගන්න බැරි තත්වයකටපත් වෙලා තියෙනවා කියලා. අපි ඒ අවදානම අරගෙන ප්ලෑන් කරලා මේ වැඩේ අපි කරගත්තා. ඒක මිලියන 550ක් 600ක් විතර යනවා. සමහර තැන්වල අපේ සේවකයන් යොදා මිලියන 450 වගේ අපි මේ වැඩ පිළිවෙල කරගන්න පුළුවන් වුණා. මේකට මොන හරි වෙලා තිබුණොතින් ආනයනය කරන ඉන්ධන වලින් 50%ක්ම අපිට ආනයනය කරගන්න බැරි වෙනවා. දැන් වෙනකොට නැවුම් වලින් ඉන්ධන බා ගැනීමේ කටයුතු ඉතාමත් සාර්ථකව කරගෙන යනවා. රටේ ඉන්ධන අවශ්‍යතාවයෙන් 50%ක්ම ගෙන්නන්නේ මේ බෝයාව තුළින්. නැවතත් මුතුරාජවල පර්යන්තයේ ඉන්ධන භාගයෙන් සිටිනවා. ගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දක්ම වැඩ කරන රට, ගරු ඇමතුමාගේ සෞභාග්‍ය දක්ම බල ශක්තියෙන් බලගන්වමුයි කියන තේමාව යටතේ අපි මේ වගේ අවදානම් වැඩකට අත තියලා නිසියාකාරව කර ගැනීමට හැකි වුණා. මේ තුළින් අපි වැඩ කරන රට යථාර්ථයක් බවට පරිවර්තනය කිරීම සඳහා මේක නැවතත් වැඩ කරන බෝයාවක් බවට පරිවර්තනය කරයි. සංවර්ධනයට මාවතක්. ඇසිදිසි සංවර්ධන පෙරමග. ක්‍රීඩා පුවත්. සංචාරක බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර චිතගොන්හි පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි. සිය පළමුවෙනිම සඳහා පන්දුවට පහර දෙන බංග්ලාදේශ කණ්ඩායම මීට ස්වල්ප වේලාවකට පෙර කඩලු 7ක් දැවී ලකුණු 358ක් ලබා සිටියේය. බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් ශකීබ් අල් හසන් ලකුණු 68ක්ද, ෂඩ්බන් ඉස්ලාම් ලකුණු 59ක්ද රැස් කළහ. පන්දු යැවීමේදී ජොමෙල් ඩොරිකන් කඩලු 4ක් බිඳහෙළිය. සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර රාවල්පින්ඩිහි පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය අදයි. පළමුවෙනිම සඳහා පන්දුවට පහර දෙන පාකිස්තාන කණ්ඩායම කඩලු 3ක් දැවී ලකුණු 57ක් ලබා සිටී. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ 2021 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළු වන පුංචි හපනුන්ට ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ හපන් ගිණුමෙන් රුපියල් 1000ක තැන්පතුවක්. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉදිරි කිරීමේ බැංකුව. COVID-19 හමුවේ ව්‍යාපාර නගා සිටුවීමට අවශ්‍ය උපාය මාර්ග ව්‍යාපාරිකයන් වෙනුවෙන් නොමිලේ ලබා දීමට ශ්‍රී ලංකා මහ බැංකුව ඉදිරිපත් වෙයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු විදුපියස මෙය සංවිධානය කරයි. කැලණිය විශ්වවිද්‍යාලයේ වාණිජ හා කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අංශ ප්‍රධානී ආචාර්ය රවි දිසානායක මහතා මේ සඳහා සහභාගී වෙයි. හෙට පසුරු 3ට Zoom සහ Facebook ඔස්සේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් මෙය පැවැත්වේ. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ
2021 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළු වන පුංචි හපනුන්ට ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ හපන් ගිණුමෙන් රුපියල් 1000ක තැන්පතුවක්. වැඩි පොලියක්, ඉතුරු ගිණුමට 100%ක රාජ්‍ය ආරක්ෂාව, ශිෂ්‍යත්ව විභාගය සඳහා ආදර්ශ ප්‍රශ්න පත්‍ර කට්ටල් සහ දිවයින පුරා විහිදුණු ශාඛා ජාලය හා තැපැල් උපතැපැල් කාර්යාල ජාලය මගින් ගනුදෙනු කිරීමේ හැකියාව. ඔබත් අදම ඔබේ සිඟිත්තාගේ අනාගතය වෙනුවෙන් හපන් ගිණුමක් කරමන්න. කොන්දේසි අදාළ වේ. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉදිරි කිරීමේ බැංකුව. ආර්ථික පුවත් ආවරණය බිස්නස් ඩීල්ස් දැන් හරි ලේසි. පටස් ගන්නකොට වැඩේ කෙරෙයි. ඕන වෙලාවක හැමෝම සෙට්. ඉහළම වට්ටම් රියල් ටයිම්. LOLC රියල් ටයිම්. LOLC ෆයිනෑන්ස් රියල් ටයිම් ඇප් එක දැන් LOLC ඉතුරුම් ගිණුමෙන්. ඔබේ ඉතුරුමට ආකර්ශනීය පොලියක්. මුදල් හුවමාරුවට ගාස්තු නැත. ඉතුරුව වැඩියෙන් රියල් ටයිම්. මෙරට සංචාරක ආයෝජන අවස්ථා පුළුල් කිරීමට විශේෂ වැඩපිළිවෙලක් සැකසේ. සංචාරක ආයෝජන වැඩි වශයෙන් දිවෙනට ගෙන්වා ගැනීම අරමුණ බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඒ අනුව මෙරට සංචාරක ව්‍යාපාරයට ආයෝජනය කරන දෙස් විදෙස් ව්‍යාපාරිකයන්ට සහන ලබා දීමටද රජය අවධානය යොමු කර තිබේ. සංචාරකයන්ට පහසුකම් සැලසීමේදී මෙරට පුරා විද්‍යාත්මක සහ සංස්කෘතික ස්ථාන මෙන්ම පරිසරය ආරක්ෂා කිරීමට කටයුතු කෙරේ. සංචාරක හෝටල් කළමනාකරණ ආයතනයේ ඊයේ පැවති රැස්වීමකට එක් වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය. මගේ මහත්තයා දාපු මේ රත්තරන් මුද්ද තමයි මගේ ජීවිතේ. LOLC එකට ඔයාලගේ රත්තරන් පණ වගේ. ඔයාලගේ රන් බහන්න අපි ළඟ තියනකල් ඔයාලට ජීවිත රක්ෂණයකුත් දෙන්නේ අපි විතරයි. වෙලාවට ගෙවා ගන්න බැරි වුණොත් ඔයාලගේ රත්තරන් කොහොම හරි ඔයාලටම දෙන එකයි අපේ ප්‍රතිපත්තිය. ගෙවා ගන්න අමාරුනොත් අපි කතා කරලා විසඳුමකුත් දෙනවා. මුද්දට මං හිතපු නැති ගාණක් හම්බුණා. ආපු ගමන් වැඩෙත් උනා. වටිනා තෑග්ගකුත් හම්බුණා. LOLC එක කරන ගනුදෙනුවක් රත්තරන් වටින ගනුදෙනුවක් කියන්නේ ඒකනේ. LOLC ෆයිනෑන්ස් රන් සවි රන් අය සේවාව. රත්තරන් කාලගුණ වාර්තාව. දිවයිනට ගිනිකොන දිග සහ දකුණු දෙසින් වෙන මුහුදු ප්‍රදේශයේ පවතින ක්‍රියාකාරී වලාකුළු පද්ධතිය හේතුවෙන් මඩකලපුව සිට හම්බන්තොට හරහා ගාල දක්වා වන මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඇතැම් ස්ථානවලට තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ගිගුරුම් සහිත වැසි සමග සුළං වේගය ශනිකව පැයට කිලෝමීටර් 70වත් 80වත් පමණ ඉහළ යාමට ඉඩ තිබේ. එබැවින් එම මුහුදු ප්‍රදේශ ශනිකව රළු වීමට වැඩි හැකියාවක් පවතී. මෙම මුහුදු ප්‍රදේශවල දීවර හා නාවික කටයුතුවල යෙදීමේදී අවධානයෙන් පසුවන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරයි. ප්‍රවෘත්ති අවසන් කිරීමට යලි සිරස්තල. 73 වෙනි ජාතික නිදහස් දිනය අභිමානවත්ව සැමරේ. රටේ ඒකීය බව, භෞමික අඛණ්ඩතාව සහ ස්වෛරීත්වය ආරක්ෂා කිරීමට දුන් ප්‍රතිඥාව සුරකින්න බවට ජනපති සහතික වෙයි. විචාර බුද්ධියෙන් කටයුතු කරන ලෙස එතුමා සමස්ත ජනතාවගෙන් ඉල්ලයි. කොවිඩ් වසංගතය හමුවේ රටේ සංවර්ධනය ඉදිරියට. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සෑම පාර්ශවයකටම එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව ජනාධිපතිතුමා පවසයි. රැඳවියන් 146 දෙනෙකුට ජනාධිපති විශේෂ සමාව. මේ මාසයේදී උපාධිධාරීන් 14000ක් රාජ්‍ය සේවයට. පුද්ගලයන් 1,21,000ක් නිරෝධායනේ. මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණය අසාර්ථක බවට පිළිගන්නයි එක්සත් ජාතීන්ගේ මහලේකම් ලෝක ප්‍රජාවගෙන් ඉල්ලයි. දිවා ප්‍රවෘත්ති ඉන් සමාප්තයි. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6ට බලාපොරොත්තු වන්න.